අංක 59 මේක අහගත්තේ මොකද? මේක අහගෙන ඕගොල්ලෝ මේක ප්‍රායෝගිකව පුරුදු කරලා බලන්න ඕනේ. පුරුදු කරලා බලන්න ගෙදරදී හරි යාළුවෙක් එක්ක හරි මහන්සියත් එක්ක හරි ගමේදී හරි පොදු ඕනම තැනකදී මේක පුරුදු කරලා බලන්න මේක තුළින් තියෙන ගැටලුවක් විසඳෙනවා කියලා. දැන් ප්‍රායෝගිකවනේ වෙනසක් වෙනවද කියලා බලන්න අපි ඉන්න ඕනම ක්ෂේත්‍රයක මේක අදාළයි. පොදු වෙන්න ඕනේ පොදු කරගෙන සමානතාවයෙන් යුක්ත වෙන්න ඕනේ සමානතාවයෙන් යුක්ත කරගත්තාම බලන්න දැන් ඕගොල්ලන්ගේ පවුලේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා බලන්න ඒ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ අඩුපාඩු නිසා කියලා. නිසා නම් මෙතන විසඳ ගන්න පුළුවන්. ඒක හදාගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. නේ? එතකොට මේවා අහගෙන නිකන් මේ නිවන් දකින්නේ කියලා කරගෙන එකක් විතර නෙමෙයි මේක හොඳද? මේක මේ නිවන් දකින්න දෙන ගන්නේ. මේ නිවන් දකින්න දෙන එක නෙමෙයි. මේක මේ සාමාන්‍ය ජීවිතයේදී අපි දෙයක් කරද්දී අපේ ඒ කරන වැඩේ සාර්ථක කරගන්න මෙන්න මේ සමානතාවය තියෙන්න ඕන. මොකද දැන් ඔන්න අපි ඔය ඉස්කෝලේ ඉන්න ළමයි දන්නා ඒ ඇයිත් එක මේ කාරණා මම මොකක් කරන්නේ මුලින්ම. යම් පද්ධතියක් හදාද්දී මේකට ඒක පුරුදු කළා. මම මේක ප්‍රායෝගිකව අත්හදා බලලා බැලුවා මේකට මෙන්න මේකයි මෙහෙම කරන්න කියලා. කිව්වේ නේද? කිව්වා. මුලින්දම කිව්වා. මේක මෙහෙමයි වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට නම් තේරෙන්නේ ඒකේ සාර්ථක භාවයක් තිබුණ නිසා තමයි අදටත් ඕගොල්ලෝ මෙතන ඉන්නේ. ඒ නිසා මේ මොකක් වෙනවද? මම ඉගෙන ගත්ත දේ මොකක් කරන්න ඕනද කියලා. ඕගොල්ලන් කියන්නේ මම මේක මොකක් කරලා තියෙනවද? මේක අත්දැකලා තියෙනවා. මේක අක්ෂේම නිවැරදිම සංකල්පය. මේක මගේ මට ගුරුවරු ගණනලා තියෙන ගුරුවරු කතා බලලා පෙන්නලා තියෙන මම අහලා නෙමෙයි මම මේකේ ඇස් දෙකෙන් දැකලා ප්‍රායෝගිකව ඒක විඳලා තියෙනවා. ඒක මම කියන්නේ ගුරුවරයෙක්ගේ ඇසුරේ ඉන්න එකේ තියෙන වටිනාකම. දැන් ඕගොල්ලන්ට ඔය තේරෙන්නේ නැහැ තාම. මේක කියලා දෙන එක විතර නෙමෙයි මොකක් කරනවද? මේක කරලා පෙන්නනවා. කරලා පෙන්නනවාම මොකක් වෙන්නේද අපිට? දැන් කියන එකට වඩා කරලා පෙන්නනවාම විශ්වාසයක් නැහැ. විශ්වාසය නෝනේ දැන් අපි කිව්වකින් අහසින් යන්න පුළුවන් කියලා අපි අහලා තියෙනවනේ තාම. දැකලා නෙමෙයි. තාම ඉතින් විශ්වාස කරන එකමත් එකෝ කාලයක අහසින් ගියයි කියලා. තාම මේක අපිට ප්‍රත්‍යක්ෂ මේ අපි ඇස් දෙකෙන් දැකලා නැහැ කවුරුත් අහගෙන යනවා. හෙලිකොප්ටර් වලින් ප්ලේන් වලින් යනවා දැකලා තියෙනවා. නමුත් ධානය වඩාගෙන යනවා දැකලා නැහැ. අන්න ඒක තමයි අස්පනා පිට දැකපු දවසට අපි ඒක ඇත්තටම විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ නිසා අර ගුරුකුලයක් කියලා කියන එකේ වෙන්නේ ගුරුවරයෙක් හැම වෙලේම තොරතුරු කියලා දෙන එකට වඩා මොකක් කරනවද? ඒ දේවල් වලට ඒ තැන් වලට යොදවලා ඒක ප්‍රායෝගිකව කරලා දෙන්න. කරලා දෙන්නකොට මේවා තමන්ට කියලා දෙන්න ඕනේ නැහැ. ඒකට ඒක කියන්නේ ප්‍රායෝගිකව එක එක වැඩවලදී මොකක් කරනවද? ඒක මොන වැඩේද කියලා කියන්නේ. එක එක වැඩ දීලා එක එක තැන් වලදී මිනිස්සු එකට දාලා දැන් මෙතන ඕගොල්ලෝ තේබුණේ කියන බව ඕගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් කියලා කියනවා. ඕගොල්ලෝ ඊට වඩා වෙනස් විදිහකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන වාඩි වෙලා ඉති මෙතන මේ ගත කරන කාල සීමාවේදී බව ඕගොල්ලන්ට ඊට වඩා වෙනස් විදිහකින් මේ ගන්න දෙනවා. කරගෙන යන්න පුළුවන්. ඒක කරන්න අපි විවිධ අර්ථසාරවලින් කරන්න වෙනවා. ඒතකොට මම උත්සාහවත් වෙනවා ඕගොල්ලන්ට ඒ අත්දැකීම එන විදිහට මෙතන හදන්න හැම වෙලේම. හැබැයි සමහර මිනිස්සු මොකද කරන්නේ? ඒ දෙන අත්දැකීම ගන්න දෙන අවස්ථාව මොකක් කරගන්න. මගේ අර ගත්තම මේ මොන්සෙට අත්දැකීම ලැබෙන්නේ නැහැ. මිනිස්සු මේ අර කම්මැලි වුණාම කපටි වුණාම මිනිස්සු හරියට නිදහසට කාරණා කියලා Tamanට දෙන අවස්ථාව මොකක් කරගන්නවා. වටිනා අවස්ථාවක් අරගන්න. සමහර වෙලාවට මෙන්න මේ කියන එක අහගෙන ඕගොල්ලෝ එන්නේ නැද්ද? එනවා. මම කියන්නේ ඔයගොල්ලෝ වැරද්දක් තමයි. නැත්නම් ඔයගොල්ලෝ වරදවල තේරුම් ගන්නවා. මේ කියන එකත් ඔයගොල්ලෝ වැරදි තේරුම් ගන්න බව මම දන්නවා. මම මේ කියන කාරණාව. අපි සැලසුම් කරනවා මේ ඕගොල්ලන්ට එකට ඇවිල්ලා වැඩක් කරන්න අවස්ථාවක් සලසලා දෙන්න. එකට ඉඳගෙන දැන් මෙන්න අපි ඇවිල්ලා වැඩ කරගෙන ඉන්න වැඩ කරා. ඇවිල්ලා වැඩ කරන්නේ මෙන්න මේ වැඩ කරන කොටයි නේ ඇවිල්ලා වැඩ කරන්නේ මෙතන වැඩ කරපුවා එකට වැඩ කරනකොට දන්නේ
අවස්ථා ටිකක් සලසලා දෙන්න. වැඩ කරන්න අවස්ථා ටිකක් සලසලා දෙන්න. සලසලා දුන්න ගමන් මොකද වෙන්නේ? ඒ අපිට වැඩ කරන්න වෙනවා. වැඩ කරනකොට මොකක් වෙනවද? අත්දැකීම් ටික ගන්න. මම මගේ ජීවිතේම අත්දැකීම් ගන්න අපිට අපේ ගුරුවරේ කියන දෙයකට වඩා උදේ 5:00 ඉඳන් 5 ඉඳන් හැන්දෑවේ 10:00 වෙනකන් වැඩ. ඕගොල්ලෝ දැන් අර ආරණ්‍ය ගිහිල්ලා බොහොම සැපසේ භාවනා කරලා උදේ 5ට නැගිටිනවා. ඉදිමත ගාතේ අර ටෝච් එකක් තියෙන මේ ඔළුවේ ගහගෙන හෙඩ් ටෝච් එක තියෙන. ඕක ගහගෙන ලයිට් පාරවල් යන කැලේ ලයිට් නෑ. ලයිට් එක ගහගෙන එනවා. ඇවිල්ලා ඉදිමතේ ගිනි පෙට්ටියක් අරගන්න ගිනි කූරේ පාවිච්චි කරනවා. මේ දර ටිකක් දරමැස්සට ගිනි දර ටිකක් අරන් ඇවිල්ලා ඉස්සෙල්ලා මොකද කරන්නේ? ලීව පත්තු කරනවා. ලීව පත්තු කරලා වතුර ලොකු වතුර හැලියක් තියෙනවා. ඕක මේ ලිපේ තියලා ඊට පස්සේ දරවිලි ගන්න අර දානශාලාවක් කරලා අතුගාලා තනියම. අතුගාලා උණු වතුර බෝතල් ටික ගින්නම් වතුර වෙනකොට උණු වතුර බෝතල් ටික දාලා 6 වෙනකොට ඔක්කොම කරලා ඉවරලා දෙනවා. ආගන්තුක හාමුදුරුවෝ කැවිදින්න ඒ හාමුදුරන්ට 6ට ගිලන්ස් එකක් හදලා හදා ගන්න ඕන. අරුණ නැගෙන වෙලාව තියෙනවා. ඒ අර වැඩ කරන අතරේ අරුණ නැගෙන වෙලාවත් එක්ක ඇඳගෙන බලලා ඒ වෙලාව මොකක් කරන්නේ? ගෙඩිය ගන්න ඕන. ඒ වෙලාවට පරිගණකට යනවා. අපි වැඩ ටික කරනවා. කොහොමද දවස් කොහොමද ටික කරලා රෑ සමහරට 10 11 වෙනකම් දවසම පරිම වැඩ ටිකක් කියනවා. දැන් 10ට 11ට තමයි වැඩ ටික කරලා ගිහිල්ලා කුටිය කියන එක දකින්නේ ඉන්න තැන ඉඳලා දකින්නේ. දවල් 10 වන්දල පොඩි වෙලාවක් දකින්නවා. ආයෙත් ඊට පස්සේ 10ට 11ට තමයි දකින්නේ. ඕක ගිහිල්ලා වැටෙනවා මොන භාවනාවද? හොඳට නිදිනවා. ආයෙත් දැන් අර ගෙඩිය ගහනකොට උඩ ගිහින් නැහැ. දැරිවිලි ගාලා දුවනවා. පරියන්කට වාඩි වුණාට පස්සේ පැය දෙකයි උදේ දැන් අපිට දැන් වත තියෙන මේක තියෙන වත කරන දවසට ඒ වැඩේ කරනවා. නැති දවසට ඒ වෙලාවට ගෙඩිය ගහපුවම භාවනාවට යනවා. ගියාම 8:00 කරනකම් එක දිගට ඒකේ වාඩිලා ඉන්නවනේ මధుර කකාගෙන නැගිටලා ඉන්න බෑ. ඔබේ ඉන්නේ. සමහරවිට මధుර වෙනුණා ඔළුව ඉඳලා දෙද්ද වගේ මෙහෙම ගෝලි මිල්ලෝ. කට්ටියන් ගෝලි මේ වගේ තාලාවල පහනකට කොල්ලේ අර එහෙම ගත්තාම අතපොතු ගන්න කියලා 100 දෙයි. කොණ්ඩේ කපා ගන්න ඕන තනියෙන්. කෙදිලික හොද ගන්න සතියේ දවසක් දෙනවා. කොණ්ඩේ කපන්න ඕක කපන්න අහන්න නැතුව කපන්න බෑ අවසර නියම කරන්න. මේක මහා වැඩි ලාභයක් තියෙනවා. ඔය අතර කිසිම වෙලාවක නිකන් ඉන්නේ. හැම වෙලේම වැඩ. හැබැයි ඒ අතරේ අපිට කියලා දෙනවා ඔය වැඩ කරන අතරේ කොහොමද සහනය පවත්වන්නේ? අන්න එතන මම මගේ ජීවිතේ ලොකුම පාඩමක් ගත්තා. අපිට වැඩ කරනකොට ඒ පීඩාවක් නේ. ඒ විහාරයේ මේ ඇඟිලි බට්ටු ඉදිමිලා. ඇත්තටම කියනවා මම අසංක මහත්තයා ඉස්කෝලේ මම කො පෙන්නන මේ කකුල ඉදිමිලා මේ දණි වේදනාව විතරයි. උදේ බුද්ධ පූජාව කරනකොට විනාඩි 15ක් එක දිගට අර ඩයිස් තියාගෙන ගාත යනවා. ඊට පස්සේ හවසට තමයි ඒ වගේ බුදුමහමගේ විනාඩි 15ක් විතර එක දිගට නිකෝ. පරියන්කට ගියාම පැය දෙකක් එරමිනියම සංගීතය. නිවුවා විද්‍යාව වේදනාව විතරයි. හැබැයි ඊයත් පිළිගන්න මොකද කරන්නේ? ඒ වේදනාව ඇස්සේ සැනසීම උපය ගන්න විදිය. මේක විඳින්නේ නැත්නම් කවදාකවත් ඔය වේදනාව සැනසීම උපය ගන්න විදිය කොච්චර පාඩම් කරලා දුන්නා මොකක් කරන්නද? Tamanට ප්‍රායෝගික ගන්න බෑ. කියලා දෙන්න පුළුවන්, අහගෙන ඉන්න පුළුවන්, අරගෙන ගන්න පුළුවන්. ඒක ගන්න බෑ. අපි මෙහෙදි ගන්නවද ඔක? මෙහෙදි ගන්න නැහැ. මේක එපා යනවා මක් කරනවද? කනට වැඩි නවත්තලා දාන්න. එහෙදි ඒක කරන්න පුළුවන්. බෑ. එපා වුණා. කරන්න. අපිට ඉවසන්න පුළුවන් සීමාවෙන් එහාට ගියාට පස්සේ ඉවසන හැටි ඉගෙන ගන්න පුළුවන්. අපි ඉවසන බැරිම තැන මොකක් කරනවද? අපි ඒක පිට කරලා දානවා. ඉවසන බැරිම තැනේ තමයි මොකක් කරන්නේ? ඉවසීම එකම තැන. ඉතින් ඉහාට පස්සේ ඉවසීම ඉගෙන ගන්න තියෙන දේවල් ටිකදී. අපි කවදාකවත් දැන් නිදිමත හැදිච්ච ගමන් ඉඳා ගන්න නෙමෙයි. නිදිමත හැදිලා පොරි මට්ටමට තාලෙස මොකක් කරනවද? ඒක එතනින් ඉඳලා ඉවසන්න පටන් ගන්නවා. අන්න එතනින් ඉහාට ටික දුරක් ගියපුවම මොකක් වෙනවද? ඔය නිදිමත නැති වෙන්න පටන් ගන්නවා. බඩගිනි පොරි මට්ටමට එනව නේද? බඩගිනි පොරි මට්ටමට ආවට පස්සේ ඉවසන්න පුරුදු වෙනවා. ටික දුරක් ගියපුවම ටික වෙලා ගියපුවම උග්‍රම තැනට ඇවිල්ලා මොකක් වෙනවද? අඩු වෙලා යනවා. අපි කවදාකවත් උග්‍රම තැනක නිකන් ඉන්නවද? ඉන්නේ නිසා අරක පුරුදු වෙන කවදාකවත් නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට එක එක වැඩ පවරන්නේ වැඩ මවලා හරි දෙන්න ඕනේ නේද? ඇයි? මෙන්න මේක ප්‍රායෝගික කරගන්න මොකක් වෙනවද? මේ වැඩ අතර යෙදෙනකොට සමානාන්තරය තියෙනවද නැද්ද කියලා අපිට පුරුදු කරන්න බලන්න දකින්නේ. අන්න එතකොට ගැටලු ඇති වෙනවා බලන්න ඕන. මේ ගැටලු ඇති උනේ ඇයි? සමානාන්තරය නැති නිසා.
ඒ නිසා ඔයගොල්ලන්ට මේක කියලා දෙන්නට වැඩක් නැහැ. දැන් ඔයගොල්ලන්ට ක්‍රිකට් ගහන්න ටියුෂන් එකක් දෙනවා. බෝලයක්වත් නැහැ, පිටකුත් නැහැ. බෝලේ පිටක් තිබුණා පිට එකක්. දැන් කවද්ද මේක ගහන්නේ? හැමදාම පොතේ නෝට් එකකින් ගහනවා. පිටෙන්න නැහැ. ඒක ඉස්සෙල්ලා මොකක් කරනවද? පිටෙන්න හදලා දෙන්න. ඒ පිටෙන්න හදලා දුන්නාට පස්සේ කර ඉගෙන ගන්න දේවල් මොකක් කරන්නද? ටික ප්‍රායෝගික කරන්න. හැබැයි සමහරවිට පිටෙන්න හදලා දීපුවාට අපිට ගමන එන්නේ. ඒ ඉන්නේ කවදාකවත් ටික ගන්න. හැබැයි හිතන්නේ නෝට් එකේ ටික ගහන්නේ තියෙනවනේ. නම් ටික ගහන්න දන්නේ. අනිත් වගේ මේක ප්‍රායෝගික මට්ටමකදී පුරුදු වෙන්න ඕන එකක් කියන්නේ හොඳට මතක තියාගන්න. මේක ක්‍රිකට් ගහනවා, පිටෙන්ද ගහන වතුර පීනනවා. අර කියන්නේ ඒක නම් දන්නේ. වතුර පීනන ටියුෂන් ගත්තා එකට පීනන්න බෑනේ. මොකක් කරන්නේ? වතුරට බෑරන පීනන්න. වහින් නැත්තම් මොකක් කරන්න ඕනද? බලහත් ගානේ තාල්ලු කරලා දාන්න. දැන් මොකද කරන්නේ? ජබ ජබ ගාලා ගහලා වැඩේ පටන් ගන්න. එන්ටර් තාල්ලු කරලා දාන්න. මෙතන ඉන්නේ පහ. සමහර මොකක් කරනවද? පළවෙනි සැරේම මෙතනින් අවුට් කරලා යනවා. ආයෙ පැත්ත බලාට එන්නේ. ඉතින් ඉන්නේ කවදාකවත් පේනන්නේ ඉගෙන ගන්න. අර ඇඬෝඩි නම් මෛත්‍රී භාවනාව කරන ඉන්නේ. හරි අපි පුංචි කතාවක් ඔයගොල්ලන්ට කියන්න හදන. එකමත් කාලෙක නෙමෙයි මම ඇට කාලෙක කියන. එක ගෙදරක් තියෙනවා. ඒ ගෙදර ඉන්නව දරුවෝ සාමාන්‍ය අවුරුදු 18 19 වගේ වෙන වයසේ කොල්ල හතරේ. එතනම අල්ලපු ගෙදර ඉන්නවා සාමාන්‍ය අම්මයි තාත්තයි ඉන්නවා. පුංචි මේ සාමාන්‍ය අවුරුදු 8ක් 9ක් වගේ වෙන මේ දරුවෝ දෙන්නෙක් තමයි ඉන්නේ. මේ ගෙදරයි මේ ගෙවල් දෙක අතර දවසක් මේ මුදරාගේ කතාව. දවසක් මේ ගෙවල් දෙක අතරේ පුංචි ගැටුමක් ඇති වෙනවා. මේ දෙවකට බැටක සිදුවීමක් නිසා මේ දෙගොල්ල අතරේ පොඩි බහින්බස් වීමක් ගිහිල්ලා මේ කතාව දුර දිග යනවා. දෙපාර්ශ්වය අතරේ මේ කතාව දුර දිග යනවා. එක පැත්තක ගෙදරක ඉන්න අම්මයි තාත්තයි ඉන්නවා. අවුරුදු 17 18 වයසේ පිරිමි ළමයි 4 දෙනෙක් ඉන්නවා. අනිත් පැත්තක ගෙදර පුංචි ඒ පිරිමි ළමයි ඉන්නේ. ඒ දෙන්න පොඩි වයසේ ඉන්නේ. එතකොට මේ කතාව දෙමව්පිය අතර මේ කතාව බහින්බස්සලා මේ කතාව දුර දිග ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පස්සේ දැනුම්ටි වගේ ප්‍රශ්නයක් ගියාට පස්සේ පොලිසිය ගිහින් ගිහලා රණ්ඩු වෙලා මේක ලොකු අරගලයක් බවට පත් වෙලා දවසක් කල්පනා කරනවා අර මෙහා පැත්තේ ගෙදර ඒ කියන්නේ අර දරුවෝ 4 දෙනෙක් ඉන්න පවුලේ ගෙදර ආය කල්පනා කරනවා මොන් හිතියොත් අපිට කවදාක මේ ඉන්නේ නිදහසේ ඉන්න හම් වෙන්නේ මේකට මොකක් හරි පිළිමක් කරන්න ඕනේ කියලා හවස ලොකු ප්‍රශ්නයක් ඇතිලා බහින් බස්සලා කෑ ගහගෙන මේ කට්ටිය අපහාස කරගෙන මොන කරනවා මේ කට්ටියට ආපු කේන්තියත් එක්ක දරුවන්ට හිතනවා කේන්ති කියලා ඉන්නේ වෙලාවේ කියනවා අපි උන්ට රැඩ් ගිහින් මොනවා හරි මොකක් හරි පාඩමක් ගන්නලා එනවා කියලා රාත්‍රී ඒ පැත්තේ ගෙදරට පැනලා පිටියක් අරගෙන ගිහිල්ලා අර ගෙදර ඉන්න අම්මයි තාත්තයි දෙන්නම ගහන්න යන්නේ කාරණා එතෙන්දී පොරවදල දුරට ගිහිල්ලා මේ අම්මයි තාත්තයි දෙන්නම මාරනවා. දැන් ඉන්න දේවල් එන්නේ වෙනවා. දැන් ඔය පහුගිය කාලේ නේ ගොඩාක් ඉස්සර හිටියේ මේ කිරමතැත්තේ මරුවනේ මේ කිරමතත් මෙහා. ඔව් කුඹුරක ගෙදරක් තිබුණේ. මරුවනේ අම්මයි තාත්තයි දරුවෝ ඉතුරුනා නේ. ඔව් දරුවෝ. ඔන්න වගේ සිද්ධියක් කියලා. එතන දැන් ගෙදර ඒ කට්ටිය තිබුණේ කාරණාවට ගියාට පස්සේ ඒක දුර දිග ගියා. අර ගෙදර අම්මයි තාත්තයි දෙන්නම මරණ මෙතනින් දරුවෝ ටිකයි තාත්තයි තමයි යන්නේ. ඉතින් මාරන. ඊට පස්සේ කතාව ඉවරයි. දැන් අර පුංචි දරුවෝ දෙන්න ඒ දරුවෝ දෙන්න අසරණයි. ඊට පස්සේ දැන් මේ කාරණාවට පොලිසිය ආවම මේ කට්ටිය සැකපිට අත්තරංගුල ගත්තා. අත්තරංගුල ගත්තම දැන් අර දෙන්න අසරණුණා. ඒ දරුවෝ දෙන්න ඥාති කෙනෙක් ගෙදරට හැදෙනවා. මේ කට්ටිය දැන් ඥාති කෙනෙක් තුල නඩු දාන මේ කට්ටිය අවසන් කටයුතු ඔක්කොම සිද්ධ වුණා. සිද්ධ වුණාට පස්සේ මේ නඩු කාර්යය ගිහිල්ලා අර ගෙදර තාත්තා තමයි වැඩි කාලයක් වඩපත් වෙන අනිත් පොඩි කාල සීමාවක් කියලා ඉඳලා ඒ කට්ටිය විනාශ වෙනවා. මේ තාත්තා ඉරගත වෙනවා. නඩුවෙන් එයා අවුරුදු 6කට පරාජය වෙනවා. එයා වැඩි කාලයක් වඩපත් වෙලා අවුරුදු 6කට එයා ඉරේ යනවා. ඊට පස්සේ දැන් මම ටික කාලයක් ගියා අවුරුදු 2 3ක් යනකොට මේ
වෙලා සමහර අවුරුදු 6කට නේ අවුරුදු 20කට ඉඳලා යනවා. අවුරුදු 20කට ඉඳලා යනවා. ඊට පස්සේ කොහොම අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ දැන් අර දරුවෝ අර ගෙදර උස්මහත් වෙනවා. දැන් මේ අය මොකක් කරනවද? මේ අය ටික වයසට යනවා. ටික කාලයක් ගියාට පස්සේ අර දරුවෝ දැන් අවුරුදු 18 20 වගේ ඇවිල්ලා ආවට පස්සේ දැන් ඒ කට්ටිය හැදෙන්නේ කොහෙද? ඒ කට්ටිය හැදෙන්නේ ඥාතියෙක් ගෙදරක. ටික කාලයක් ගියාට පස්සේ ඒ කට්ටිය ඇත්තටම උපාරණා තේරෙන මුච වයසින් තාත්තයින් මරන්නේ. අහනයි අපිට අපේ අම්මේ තාත්තට මොකද වුනේ කියලා. කිව්වට පස්සේ අර ගෙදර නැන්දලා මාමලා කියනවා පුතේ ඔයාලට අම්මේ තාත්තයි කියලා. අන්න අර ගෙදර මිනිස්සු තමයි ඒ අම්මේ තාත්තයි දවසක් මෙන්න සිදුවීමක් කියලා නෑරුවා. කිව්වට පස්සේ දැන් මේ දරුවන්ට බොහෝම මෛත්‍රී සාගත හිතක් ඇති වෙන්නේ අර මිනිස්සු කෙරේ. නෑ පුදුම වෛරයක්. දැන් මේ මිනිස්සු ටික වයස ඉක්මවල ගිහිල්ලා. එතකොට දැන් තාත්තේ ඉන්නේ තාත්තා කියේ. මෙතන ඉන්න දැන් දරුවෝ හතර දෙනා විවාහ වෙලා හිටු ඉන්නවා. දැන් මේ කට්ටිය ඇවිල්ලා හිටපු ගමන් එයාලගේ යාළුවෝ වෙනසෙකුත් එක්ක ඇවිල්ලා මෙයාට වක් කරනවා. පාරදීම අර මේ බලවෙනම කරන්නේ කියලා එයාලගේ හයිය පෙන්නලා දැන් සද්දයක් දාලා යනවා. ටික දවසක් කල්පනා කරලා පස්සේ ඒකේ හිටපු මේ අයියයි අනිත් මනිලා තුන් දෙනා වැඩි මහා මනිලා තුන් දෙනා තීරණය කරනවා මෙහෙදලා හිටියොත් අපිට කවදද හරි මුංගේ බැලුම් ගන්න වෙනවා. ඒ නිසා මොකක් කරන්න ඕනද අම්මත් එක්ක අපි හතර දෙනාම තාත්තා දැන් ඉන්නේ අපි කොහෙට හරි යමු කියලා. ගමේ තැරලා යමු කියලා. එතන ඉන්නවා එයාගේ බාල මල්ලි ඒ ගෙදර බාල මල්ලි ඔය සිද්ධිය සම්බන්ධයෙන් ඒ මල්ලි හැම වෙලේම පස්තැවිලින් ඉන්නේ. අපේ තාත්තා උනා කරේ වැඩි. මටත් ඒකට හවු දෙන්න සිද්ධ වුණා. කොහොම වුණත් කරපු කැට වැඩක් ඒක. කියන මේ මල්ලි ගොඩාක් පශ්චාත්තාපයටපත් වෙන අර ඉන්න කොට ඕක කල්පනා කරගෙන ඉඳලා නෑ. දැන් වැඩිදහස් කිලෝනේ මුන් අපිට අපි කරපු දේ කරනවා. මුන් ඇවිල්ලා අපේ බෙල්ල අපේ දවස් ළඟදී ඉන්නවා අපේ දරුවෝ ඉන්නවා. දැන් මේ දරුවෝ පරීක්ෂා කරගන්න බෑ. පාරකට යන්න දෙන්න බෑ. ඒ මියාගේ යාළුවෝ ඉන්නේ. ඒ නිසා අපි ගාමයට යනකොට පස්සේ මල්ලි කියනවා මට බෑ. මම යන්නේ. මම මේ ගාමයට යන්නේ නෑ. අපි පෙරේ ගැට වැඩි. නේ? අපි මේ මිනිස්සුන් බැලුනා මෙහි ඉන්න සුදුසුයි. ඇයි? අපි කරපු වැඩක් තමයි මිනිස්සු අපිට වණී. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ නම් කොට බැරි නම් පිටපන් කියලා කියනවා. කියලා මේ අනිත් තුන් දෙනාම කරනවද? මේ ගමට ඇවිල්ලා වෙනම ගමකට යනවා. දුර ගමකට ගිහිල්ලා ඒ කට්ටිය ජීවත් වෙනවා. එක අයිය කෙනෙක් මේ ඒ ආසන්න ගම ටිකක් ඈත වෙන්න. එයා ජීවත් වෙනවා. එයා ගිහින් සල්ලි භාගය තියෙන යාට මේ ලොකු ගයක් තමයි හදාගෙන හොඳට ආරක්ෂාවක් දාගෙන දැන් දන්නේ අන්තරක් තියෙනවා කියලා. හොඳ ආරක්ෂාවක් දාගෙන මේ ඒ ව්‍යාපාර කරන කෙනා යා සිකියුරිටි කීප දෙනෙකුට එයා ගෙදර නිල වශයෙන් පත් කරගෙන මෙයා ඉතින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. දැන් ඒකට අර බාලමල්ලි මොකක් කරනවද? බාලමල්ලි අර ගෙදර අර ගමේම අර ගෙදරම ඉන්නේ. ඒතර තාත්තා හිරේ ඉන්නවා. එතකොට අනිත් අයියලා කට්ටිය වෙනත් ගමකට ගිහිල්ලා ජීවත් වෙනවා. දැන් ඒකට සමහර දවසට මේ අර ගෙදරින් ඇවිල්ලා අර මල්ලිට දැන් මල්ලි විතරනේ තනි වෙලා ඉන්නේ. මල්ලිට ඇවිල්ලා බෑනලා යන ගෙදරටම ඇවිල්ලා කට්ටිය එක්ක ඇවිල්ලා වාහන වලින් ඇවිල්ලා තෝ මරනවා තොර ගහනවා තොබියක් තෝ තමයි අපේ අම්මේ තාත්තයි නේද තොපි තමයි තොපි ඔක්කොම සුන්නත් තුයි කරනවා කියනවා බෑනලා යනවා. මල්ලි මොකද කරන්නේ? සද්ද නැතුයි. මල්ලි දන්නවා ඔව් මගේ අතින් අපේ අතින් අපේ ගෙදර ඇවිත් වැරද්දක් වුණා. ඒ වැරද්ද මම සමාවෙන් මමත් ඒක නොදැනම අපේ අතින් ඒක සිද්ධ වුණේ. කමන්නේ. උඹලා බෑනලා දැන් කමක් නැහැ. අපේ අතින් ඇත්තටම වැරද්දක් වුණා. ඊට පස්සේ ආයෙත් ටික දවසක් ඉන්නකොට සමහර දවසට ඇවිල්ලා කට්ටියම එක්ක ඇවිල්ලා පාරේ කොහේ හරි යනකොට දැක්කට පස්සේ කියන්නේ දැන් තාත්තම අපේ අම්මයි තාත්තයි මරුන් තමයි මේ යන්නේ කියලා. කට්ටිය සමහර දවසට හන්දියේදී වුණාට පස්සේ කට්ටිය එකතු වෙලා ගහනවා. ගෙවුවට පස්සේ මිනිහා මොකෝත් නැහැ. උඹලා ගහ බලන්න. පුළුවන් නම් ගහලා මරපන්. එයි උඹලගෙන් ගුටි ගන්න මම වැරද්දක් කරගත්තා. මම මේ වැරද්ද කරපු නිසා උඹලා මට ගැහුවා කියන මගේ හිතේ උඹලා තියෙන කිසිම තරහක් වෛරයක් නැහැ. උඹලගේ තරහ සාධාරණ නැහැ. අපේ තාත්තයි අම්මයි අපි මරුණා. මමත් ඕකමයි කරන්නේ. ඒ නිසා උඹලගේ අම්මයි තාත්තයි අපි ඇති මරුණා. නේ? ඒකට අපේ තාත්තගෙන් ඉතින් වන්දි කරනවා. ඒක ඉතින් මගේ මෙච්චරද මට සමාව ගන්න බැහැ නේ. උඹලට වෙච්ච අනුර වුණා. ඒ නිසා උඹ ගහලා ගියා මම උඹත් එක්ක කිසිම තරහක් නෑ. ගහලා දානවා. ඊළඟට මේ රායන්ගේ මෙගිනි පොලිසිය ඇඟට දානවා. නෑ පොලිසිය කියන විසඳ ගන්න බෑ. මේක මගේ අතින් වෙච්ච වැරද්දක්. මම මේකට පසුතැවෙනවා. මට මේ වැරද්ද හදාගන්න ඕනේ කියලා
මිනිහ ස්පිරිතාලේ ගිහලා කාටවත් පොලිසියෙන් දෙන්නේ බොරුවක් කියලා ස්පිරිතාලේ ගිහලා බයිටින් වට නැහැ කියලා. ස්පිරිතාලේ ගිහලා ආයෙ ගෙදර ඇවිල්ලා දැන් ගෙදර ඉන්නවා. දැන් එයාගේ තාත්තා හිරේ ඉන්නේ. හිරේ ඉන්නකොට දැන් තාත්තට කල්පනා වෙනවා මම අර මැරුවා. දැන් එළියට ගියත් නම් මොකක් වෙනවද? එළියට ගියොත් උන් අනිවාර්යෙන්ම මාව මරන්නත් තියෙනවා. දැන් මොකද කරන්නේ? මම ඇත්තටම කරපු වැඩ ලොකු බරපතලයි. ඒ නිසා මම මේ හිරේ ඉන්න කාල සීමාව තුළ පොඩ්ඩක් හිත හදාගන්න බලනවා. දැන් මම මෙහෙම මැරුණොත් මොකක් වෙනවද මම? ඔය අරමුණත් එක්ක මම මැරුණොත් අනිවාර්යෙන්ම මට අපායগামী වෙන්න වෙනවා. ඒ නිසා දැන් පොඩ්ඩක් හිත හදාගෙන ඉන්න ඕනේ කියලා ඒ මනුස්සයා දැන් හිරේ ඇතුලේ ඉන්නවා. ඉන්නකොට දැන් එයාගේ අනිත් අයියලා ඒ ගමේ ගිහිල්ලා සමාන ප්‍රභූ පවුලක් වඩපත් වෙලා ඒ ගමේ ප්‍රජා සමිතියේ සභාපති ඒ නේ මොකක් හරි පොදු වැඩක් කරනවා නම් එතන ප්‍රමුඛත්වය ගන්න ඒ මිනිස්සේ ඒ මිනිස්සේ දාන මගේ අතින් දැන් ලොකු වැරද්දක් වෙලා තියෙනවා ගම අනිත් අය අපේ ගමේ මිනිමරු විදිහට තමයි මාව සලකන්නේ හැබැයි මේ ගමේ මිනිස්සු ඒක සිදු වීම දන්නේ නැහැ පන්සලට ගිහිලා වෙන වැඩ කරන වෙලාව වෙනවා ලොකුට ඒ දේවල් වලට සමහරට මෙලිහත් වෙලා බොහොම මේ හොඳ චරිතයක් විදිහට ඒකට මොකක් කරන්න හදනද රංගපාන හදනවා ඉතින් මොහොම ඉන්න දවසට දැන් කාලයක ගමේ ඉන්න කාලයක් ඉන්නකොට ඒ ගමේ මිනිස්සුන්ට බොහෝ සේම උදව් කරගෙන වගේ ඉන්නවා දැන් ඉන්නේ මොකටද මේ කබඩි කමර එයාට හැම වෙලේම ආරක්ෂාවට ගෙදර ආරක්ෂාවට දෙන දරුවන්ගේ ආරක්ෂාවට පන්තියන් පොලිස් පොලනකොට ඒ දරුවන්ගේ ආරක්ෂාවට මොකක් කරනවද කවුරු හරි අනිවාර්යයෙන්ම යවන්නේ මොකක් නිසාද දැන් දන්නව අනුරක් තියෙනවා එතකොට ඇත්තටම දැන් අර කට්ටිය අයියලට තාරාංශ කරන මෙහෙම එකෙක් මොකද මෙහි ඉන්නේ ලොකු අය මෙහි ඉන්නේ කියලා ආරංචි කරලා පස්සේ මේ කට්ටිය ඇවිල්ලා බලනවා ආවට ලඟ වෙන්න බෑ ඇයි ගෙවල් වල ආරක්ෂාව දාලා තියෙනවා එයාට හරිය භාගයක් තියෙනවා මේ කට්ටියට ගිහිල්ලා මේ මිනිස්සුත් එක්ක ඉන්න දේශයෙන් හැපෙන්න බෑ ඒ නිසා සමහර දවසට ඇවිල්ලා බලනවා අල්ලගන්න පුළුවන්ද කියලා අල්ලගන්න බෑ සමහර වෙලාවට ඒ මිනිස්සු ලොකු ඔය ගමේ පොදු වැඩවලදී මිනිස්සු ඒ ලොකුවට ඉස්සරහට ඇවිල්ලා ඒ වැඩ කරනවා වැඩ කරනකොට ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගේ ලොකු පැහැදීමක් ඒ මිනිස්සුන්ට ලොකු පැහැදීමක් තියෙනවා මේ ගමට කොච්චර සම්පතක්ද මේ ගමට මුදව් කරන මේ මිනිස්සු සත් අර කියන්නේ බෝසත් මිනිස්සෙක් මේ බුදුන් මේ කියලා මෙහෙම කියනවා ඉතින් කියනකොට මිනිස්සුත් අපි ගමේ කියනකොට දැන් මේ මිනිස්සුත් අපි මොකක් වෙනවද ඇහෙනවා කාටද මේ අර දරුවන්ට එහෙනකොට දැන් මේ මිනිස්සුන්ට බොහොම මෛත්‍රීසහගත හිතක් ඇති වෙනවනේ මුන් දැන් ඇවිල්ලා අපේ අම්මයි තාත්තයි මරලා ඇවිල්ලා දැන් මේ ගමට ඇවිල්ලා දැන් මොකක් කරනවද මුන් දැන් මහා බෝධිසත්වරු වගේ ලෝකෙට මහා පාගෙන මුන්ගේ මේ කැත වහගෙන දැන් මොකක් කරනවද මෙන්න මෙහෙම කරනවා කියලා අර මිනිස්සුන්ට මේක දැක්කම තව ගේතියක් නේ තව ගේතියක් ඒත් දැන් මේ මිනිස්සු වැරදි කරනවද වැරදි වැඩ කරන්නේ බොහොම හොඳයි දැන් තාත්තා හිරේ ඉන්නවා තාත්තා හිරේ ඉන්නකොට තාත්තට දැන් තාත්තගේ අතින් සමහර වෙලාවට දැන් ජේලර්ලා එතන හිරේ ඉන්නකොට බොහොම ප්‍රියමනාපව කෑම ටික ගෙනල්ලා එන්න කෑම කන්න කියලා මේකට කතා කරලා කෑම දෙනවද නැහැ ජේලර් මහත්තුරු කතා කරන්නේ මේ මහත්තයා එන්න නාන්නයන් එන්න මේ එහෙමද නෑ අඩෝ පඩෝ තමයි ඒක යහ බෑනනේ වතුරේ නානකොට දන්නවනේ මේ බන්ධනකාරව නාන දෙන්නේ එක්කෙනෙක් ඉන්නවා අපිට මෙහෙම කියලා මෙහෙම ටැංකිය තියෙනවා ටැංකිය දෙපැත්තේ 4 දෙනා 8 දෙනා දානවා හරි පටන් ගමු කියපු ගමන් 1යි 2යි 3යි 4යි 5යි සබංග ගන්න පණික් පහයි සබංග ගත්තා ආයි හරි 1යි 2යි 3යි 4යි 5යි ඉවරයි කොච්චරද එච්චර පණික් ගහනවා පණික් ගහනවා එහෙම තමයි නන්නේ ඊළඟට මේ කෑම කණේලාට දන්නවනේ කට්ටිය පොලිමට අර බකට් කෑල්ලක් හරි මොකක් හරි තියාගෙන ඉනවා අර කට්ටිය අරකින් දානවා හොදි එකක් දානවා බත් එක හැන්දකින් බෙදෙනවා හොදි හරි ඉරුණු හරි හැන්දකින් බෙදෙනවා පොඩි හරි හිච්චාගෙන කන්නේ නාම වියමත් එහෙම ඒක කියන පාටි කියන්නේ මේ කුස්ති පාටි කෑම පාටි මේ කම්මල් පාටි එහෙම පාටි කියන්නේ කුස්ති පාටි කියන්නේ උයනදාස නේ ඔක ලොකු විස්තර තියෙනවා ඔය බන්ධනකාරවල එතකොට ඒයි පාටි තමයි තියෙන්නේ ඔක්කොම පාටි දාන්න තියෙන්නේ කොච්චර හොඳයිද එතකොට මේ මිනිස්සු දැන් මොකද කරන්නේ මේ මිනිස්සු දැන් ජීවිතවල බනිනවා පයින් ගහනවා නිදාගන්න ගියහම නිදාගන්න දෙන සමහර හිරපොඩ වල නිදාගන්න දෙන්නේ දන්නවනේ අට්ටි ගහන තමයි නිදාගන්න දෙන්නේ
දැන් වැසිකිළිය තියෙන්නේ ඒකමයි. දැන් ඔතෙන් කියන්නේ බොහොම පිරිසිදුව ඉන්න පිළිවෙලට ඉන්න මිනිස්සුද? නෑ. එක මිනිහෙක් වැසිකිළිය ගියාම අනෙක් මිනිස්සුන්ට පලාතේ ඉන්න බෑ. අපිට ඔකේ වැසිකිළියන් තියෙන්නත් ඔකේ නිදාගන්න තියෙන්නේ. පැදුරු දාලා, පොට්ට දාලා, මෙට්ට දාලා, නෙට් එකකම දාලා දෙනවා. නෑ. කට්ටිය වැඩේච කම් වල කරන්නේ. අට්ටි ගන්න. අට්ටි ගන්නවද? එක්කෙනෙක් හාන්සි කරනවා. එයාගේ ඔළුව පැත්තට අනිත් කෙනා කෝල් එක දානවා. මෙහෙම අර මේ කෙනාගේ ඔළුව පැත්තට අනිත් කෙනා කෝල් එක. මෙහෙම කෝල් එක ගන්නවා. එක්කෙනෙක් හෙල්ලනවා. අනිත් උඹයි. පොඩ්ඩක් එහෙම වුණොත් ඉවරයි. ඒ වගේ හැමදාම මේ ගොඩක් වෙනවා ඒක කරනවා. මේ ගොඩක් පිරිස වැඩි වුණාම ඊට පස්සේ ඔන්න දැන් ඉතින් මෙච්චර දැන් මේව ඉඳගෙන ඉන්නවා. දැන් මේ මිනිස්සයා ඉරේ ඉන්නවා. ජීල්ලක බයිනවා. අන්න එහෙමයි. දැන් ඒ ඉරේ ඉන්න තාත්තා මොනවා හරි පවක් කරනවා. දැන් ප්‍රාණඝාතය කරනවා ඒ ඉරේ. ප්‍රාණඝාතය කරන්නේ. හොරකම් කරනවා. හොරකම් කරන්නේ. කාමීච්ඡාචාරය කරනවා ඉරේ ඉන්න මිනිස්සු. ඒකයි. ඊළඟට සුරාව අපි හිතමු නෑ කියලා ලංකාවේ ඉන්නේ ඔය තියෙනනේ. ගොඩාක් වෙලා ඒක නෑ. ඒක අවස්ථාවක් නෑ. ඊළඟට මුසාවාද කියන කෙනෙකුත් නෑ. දැන් සමහරවිට බැලුවට පස්සේ මේ මිනිස්සු සම්ප්‍රප්පලාප ඕවා මුකුත් කතා කරනවා සමහරවිට අවස්ථාවක් නෑ. ඒ නිසා පන්තිලේ ආරක්ෂා කරගෙන දැන් ඉන්නේ කොහෙද? ඒ. දැන් මේ මනුස්සයට කල්පනා වෙනවා අනිත් මිනිස්සුන්ට සමහරවිට පේන්න පුළුවන්. මේ මිනිස්සු බලනකොට හොරගම් කරන්නේ. අනුන් දේවල් ගන්නෙ නෑ. කාමීච්ඡාචාරය හිතෙන්නේ නෑ. සුරාපානය කරන්නේ නෑ. අනිත් ඇත්තටම පංචශීලයම ආරක්ෂා කරගෙන තමන්ට තියෙන මම ඇත්තටම කාටවත් දැන් වැරද්දක් කරන්නේ ඒ වුණාට මේ ජීලර් මහත්තුරු ඇවිල්ලා අඩෝ පඩෝ කියලා පයින් ගහලා නැගිට පියව නේ කාපියව වීපියව කියලා මේ මෙහෙම මට බල හිතා පවනවා. බලන්න කොච්චර වැරද්දද මම මේ මිනිස්සුන්ට වැරද්ද මොකද්ද? එතනින් මිනිස්සුන්ට කාගන්නේ මම වැරදි ගාන මම මේ මිනිස්සුන්ට මොකද්ද? කිසිම වැරද්දක් මම කරලා නැහැ. මම පස්පව කරනවා. කරලා නැහැ. අන්න ඒ නිසා ඒ මොන්සර් හිතනවා අනේ මම මේ මෙච්චර සීලයක් ආරක්ෂා කරනවා දැන් මම දැන් එයා මොකද කරන්නේ? එයා මේක ඉන්න ගමන් එතන බුදු පින්තූරයකට තරන් ගිහලා මොකක් කරනද? හැන්දෑවට බුදුන් වගේ. කියලා බුබේතරේ හැන්දෑවට බුදුන් ඉඳලා සමාදාන රැයට පිළිත් එකක් කියනවා. දැන් මම දාම බුදුන් ඉඳලා උදේට බුදුන් ඉඳලා ඉන්න හැටි දින දැන් පුළුවන් වෙන්නේ. පිළිත් එකක් කියලා තමයි හැන්දෑවට ඉඳී ගන්න. එහෙම පිළිත් කියලා ඉඳාගෙන මට උදේ පාන්දර යෙදලා ඇවිල්ලා අඩෝ නැගිට කියලා තමයි කතා කරන්නේ. ටික දවසක් ගියාට පස්සේ මනස දෙදෙනා මම මෙච්චර හොඳින් ජීවත් වෙලා බලන්නකො මෙතන ඉංග්‍රීසියෙන් කල්දරයක් කරන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවෙම මේ විශ්ව මම කරන්නේ. උදව් කරනවා. මම දැන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ, හොරගම් කරන්නේ නැහැ, කාමීච්ඡාචාරයත් නැහැ, මුසාවාදෙත් නැහැ, සුරාමේරයත් නැහැ. පන්ති පද පහක් දැන් මම කරනවා. ආරක්ෂා කරගෙන ඉන්න මට පිළිත් කියලා බුදුන් නැදලා ඉන්න මට බුදුහාමුදුරගේ දැන් මොකක්ද කියන දෙයක්